අයිබෝන් ළමයි. ජාතික රූපවාහිනිය මෙහෙයවන ජාතික පාසල අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තවත් භෞතික විද්‍යා දේශනයකටයි ඔබ මේ ලෑස්ති වෙලා ඉන්නේ. 2012 විභාගයට පෙනී සිටින දෛ දූ දරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය සහ අපි එකතු වෙලා මේ කරන අධ්‍යාපන සත්කාරය ඕගොල්ලන්ට අධ්‍යාපනයේට මහඟු අත්වලක් වෙයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මීට පෙර පාඩමේදී විද්‍යුත් ක්ෂේත්‍ර මාතෘකාවේ මේ වකවානුවේ සෑම පාසලක මුගන්නන ඕගොල්ලෝ ඉගෙන ගනිමින් ඉන්න සමහර අය ඉගෙනගෙන ඉවර කරලා තියෙන මේ පාඩමේ තියෙන අවුල් සහගත තැන් කීපයක් තමයි සාකච්ඡාවට ලක් කළේ. කලින් පාඩමෙන් කතා කර දුන්නා, කතා කරලා පැහැදිලි කළා විද්‍යුත් ශ්‍රාවය, විද්‍යුත් බල රේඛා, ගවුස් ප්‍රමේය පිළිබඳව. අපි තවදුරටත් විද්‍යුත් ශ්‍රාවය පිළිබඳ කතා කිරීම පැත්තකින් තියලා විද්‍යුත් බල රේඛා ඇසුරින් ගවුස් ප්‍රමේය භාවිතා කරන්නේ කොහොමද? අපේ ආරෝපිත වස්තු අසල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයන් සොයා ගන්න. ඒතර මම කලින් පාඩමේදී පැහැදිලි කළා අපි ගවුස් පෘෂ්ඨයක් තෝර ගන්නවා. ඒක හැමතිස්සෙම සංවෘත පෘෂ්ඨයක් විය යුතුයි. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හැමතැනම එකම සමාන ලක්ෂවල යුක්ත ගවුස් පෘෂ්ඨයක් තෝරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ පිට වෙන මුළු බල රේඛා සංඛ්‍යාව ක්ෂේත්‍ර තීව්‍රතාවයේ වරක් මුළු වර්ගඵලය කියලා ගන්න. ඒතර අපි කරන්න ඕනේ ಜಾති මොනවද? ගවුස් පෘෂ්ඨයක් නිර්මාණය කිරීම, එයින් පිටවන සඵල විද්‍යුත් ශ්‍රාවයට අගයක් ලබා ගැනීම, එය තුල අන්තර්ගත විදුලි ආරෝපණයන්ගේ VG ඓක්‍ය සොයා ගැනීම, ඕවා ටික එකතු කරලා ගවුස් ප්‍රමේයට දාපුවාම ක්ෂේත්‍ර තීව්‍රතාවයට වටිනාකමක් ගන්න පුළුවන්. දැන් අපි නිබන්ධනයේ දෙවෙනි ගැටලුවට යනවා. ඒ දෙවෙනි ගැටලුවේ B කොටස. අර ඒ වූ සන්නායක ගෝලයක ධන Q ආරෝපණයක් ඇත. ගෝලයේ කේන්ද්‍රයේ සිට R විශාලයි A, R සමානයි A, R කුඩයි A ලක්ෂවල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. දුර වෙනස් වීමේදී මෙම E වෙනස් වෙන අන්දම ප්‍රස්ථාරිකව දක්වන්න. ඔක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය අවබෝධ කරගන්න. අරය ඒ වූ සන්නායක ගෝලයක Q ආරෝපණයක් ලබා දීලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ කියන්නේ ධන Q ආරෝපණයක්. ධන Q ආරෝපණයකට સિદ્ધාන්තයක් ගොඩනගනකොට ඔයගොල්ලෝ හිතන්න පුරුදු වෙන්න ඕනේ මේක ඍණ Q වුණා නම් කොහොමද කියලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මේක සන්නායක ගෝලයක්. සන්නායක ගෝලයක් ඝනයක් වුණත් අභ්‍යන්තරේ කුහරයක් වුණත් විදුලි ආරෝපණ ලබා දුන්නොත් සියල්ල පිහිටන්නේ ඒ පිටත පෘෂ්ඨයේ පමණයි. අභ්‍යන්තරයට ආරෝපණ ගලන්නේ වෙනත් විශේෂ හේතු තිබුණොත් විතරයි. ඒවා වෙනම තැනකදී අපි කතා කරමු. දැන් ඒතර ඕගලන්ට අරය ඒ වූ ගෝලයක් තියෙනවා, Q ආරෝපණයක් දීලා තියෙනවා. ගෝලයක් නිසා සමාකාරව මේ ආරෝපණ ව්‍යාප්තව පවතිනවා. එහෙම සමාකාරව ආරෝපණ ව්‍යාප්ත වෙන්නේ නැත්තේ ඕගලන්ට මම කියා දීලා තිනවා තුඩු සහිත තැන්වල වැඩි ආරෝපණ ඝනත්වයක් තියෙන්න පුළුවන්. ගෝලයක් තෝරගන්නේ එහෙම නැති සමාකාරව සමමිතික ව්‍යාප්තියක් තියෙනවා. එතකොට මේක ධන නම් කේන්ද්‍රයේ සිට එනවා වගේ පෙනෙන අරීය වූ බල රේඛා පන්තියක් මේක වටේ නිර්මාණය වෙනවා. ඒවා කේන්ද්‍රයේ සිට ආවෙන්නේ නැතත් කේන්ද්‍රයේ සිට එනවා වගේ තමයි පිටතට තේරෙන්නේ. පළවෙනි අවස්ථාව අපි ගන්නවා ගෝලයට පිටතින්. ඒ කියන්නේ R කියන දුර ගෝලයේ පෘෂ්ඨයට වඩා පිටතින් පිහිටි අවස්ථාවක්. දැන් බලන්න මේ තිරේ දිහා
මේ තිරේ උගන්න පේනවා මේ සුදු පාටින් අදලා තියෙන්නේ අපි කතා කරන ආරෝපිත ගෝලය. ඒක ධන ආරෝපණ තියෙනවා. ඒක පිටම් පෘෂ්ඨයේ තියෙන්නේ. මේකේ අරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. ඊතර ක්ෂේත්‍ර තීව්‍රතාවය මම E කියලා හිතුවොත් මේ ඇඳපු කහපාට ගෝලය වෘත්තයක් නෙමෙයි ගෝලය. ගෝලය සංවෘත ගෝලයක් වෙනවා වගේම එහි සෑම තැනකම එක හා සමාන ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙනවා. ඒ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ ඒකක වර්ගඵලය කියන බල රේඛා ගාන. එහෙමනම් ඔය ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන සම්පූර්ණ බල රේඛා ගාන වෙන්නේ ඒකක වර්ගඵලයකින් පිට වෙන බල රේඛා ගාන වැඩි කිරීම ගෝලයේ වර්ගඵලය අර R වූ ගෝලයක පෘෂ්ඨික වර්ගඵලය 4πr වර්ගය කියලා ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ සිග්මා Q සොයන්න. සිග්මා Q යනු අපි මුල් පාඩමේදී ඉගෙන ගත්තා තෝරාගත්තු ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන විදුලි ආරෝපණයන්ගේ VGI කියයි. එතකොට දැන් මේ කහපාට ගෝලය ඇතුලේ අපි තෝරාගත්තු සන්නායක ගෝලයේ තියෙන ආරෝපණ ටික ඔක්කොම එනවා. එහෙනම් මේ සිග්මා Q කියන්නේ Qට. මේ ලියලා තියෙන ගෞස් ප්‍රමේය. ඒකේ මේ කොටස් තමයි දැන් අපි අවධානයෙන් හෙව්වේ. මේක හෙව්වා මේක හෙව්වා. දැන් ඒක ආදේශ කරපුවාම අපිට එනවා මෙන්න මේ වගේ සමීකරණයක්. E සමානයි Q බෙදීම 4πε R වර්ගය. මේ සමීකරණය දැක්කම මතක් වෙන්න ඕනේ මේ ආරෝපණ සේරම කේන්ද්‍රයේ තිබුණා නම් මෙතන හදන ක්ෂේත්‍ර තීව්‍රතාවයට ආවෙත් ඔය සමීකරණයමයි. ඒ වගේම ඔයගලන්ට පේන්න ඕනේ මෙතන ඉඳලා නිරීක්ෂකයෙක් බලනවා නම් මේ එන බල රේඛා ටික ඔය ආරෝපණ ඔක්කොම කේන්ද්‍රයේ ගොනු කරලා තිබ්බනම් එන බල රේඛා ටිකම තමයි. ඒක අපිට මේ ගෝලේ පේන්නේ නැත්තම් මෙතන ඉඳන් බලන කෙනෙකුට අඳුරන්නත් බෑ කේන්ද්‍රයේ සිට නෙමෙයිද බල රේඛා එන්නේ කියලා. ඒ පිටතට තේරෙන හැටි. දැන් අපි බලමු ගෝලීය පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය කොහොමද එන්නේ කියලා. දැන් මේ රූපෙ දිහා බලන්න. මම බලාපොරොත්තු වෙන්නේ පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයනකොට මම ගෝලයේම පෘෂ්ඨය තමයි තෝරගන්නේ ගෞස් පෘෂ්ඨය හැටියට. ඒ ගෝලයේම පෘෂ්ඨය ගෞස් පෘෂ්ඨය හැටියට තෝරගත්තාම වර්ගඵලය වෙන්නේ 4πA වර්ගය. දැන් මම යන්නේ මේ තියෙන ගෞස් ප්‍රමේය. මේ ගෞස් ප්‍රමේය මට උවමනා සාධක තමයි ෆයි සොයා ගැනීම සිග්මා Q සොයා ගැනීම. ඒව සොයා ගැනීමේ අරමුණින් තමයි මම මේ යන්නේ. ෆයි සමානයි ඒකක වර්ගඵලයක බල රේඛා ගාන හේවත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි කිරීම සලකපු ගෝලීය වර්ගඵලය 4πr වර්ගය. සිග්මා Q කියලා අර්ථවත් වෙන්නේ ගෞස් පෘෂ්ඨයේ ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය. දැන් ඉතින් ගෞස් පෘෂ්ඨයේ මේ ගෝලය කියලා ගත්තට ඒ ගෝලයේ ඇතුලේ තියෙන විදුලිය වෙන්නේ මේකේ ආරෝපණ තමයි. දැන් ධනාකුරු කියන පිටත ඇඳට මේ රූපයක් අඳින ඕන නේද මෙහෙම ඇඳට ඒවා පිටත තියෙනව නෙමෙයි. ඒවා තියෙන්නේ අපි ගෝලයේ බාහිර පෘෂ්ඨය ගත්තොත් ගෝලයේ තියෙන ලෝහය අනුබද්ධව. ඒ නිසා නැවතත් අපිට එන්නේ අර සූත්‍රයමයි. ඔක දිහා හොඳට බැලුවොත් පේනවා ෆයි සමානයි සිග්මා Q බෙදීම එප්සයිලන් E කියන්නේ මේ විදිහට 4πA වර්ගය. ඒ අනුව E සමාන වෙනවා Q බෙදීම 4πε A වර්ගය. ඒ කිව්වේ දැන් අපිට පැහැදිලි අර R වෙනුවට A එතෙන්ට ඇවිත් තියෙනවා. වෙනසක් නැහැ. දැන් අපි මේ ගැටලුවේ කොටස් දෙකක් කරලා ඉවරයි. එකක් තමයි පිටත ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සෙවීම. ඊළඟට පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සෙවීම. ගානේ තුන්වෙනි කොටස තමයි අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සොයන්න. අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සොයන්න දැන් මේ ස්ලයිඩ් එක දිහා බැලුවොත් මේ තිරේ දිහා බැලුවොත්
කළු පාට චිත්‍රේඛාවෙන් පෙන්වන්නේ මම දැන් තෝරගත්තු ගවුස් පෘෂ්ඨය. ඒ ගවුස් පෘෂ්ඨය සන්නායක ගෝලයේ ඇතුළෙන් මම තෝරගත්තේ. ඕන පේනවා ඒ ගවුස් පෘෂ්ඨයේ ඇතුළේ සිග්මා කියු බිඳුවයි. විදුලිය නැහැ. විදුලිය තියෙන්නේ ඝන ගෝලයේ. ඝන ගෝලයේ පෘෂ්ඨය මත. මම මුලින්ම කිව්වා සන්නායකයක් නම් මොන හැඩය ගත්තත් ඝනයක් වුණත් කුවරයක් වුණත් විදුලිය පවතින්නේ පිටිතම පෘෂ්ඨයේ විතරයි විශේෂ සාධක නැත්තම්. විශේෂ සාධක ඕන්න අපි වෙනම කතා කරමු. දැන් එහෙමනම් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුවයි. දැන් ඒක දිහා බලනකොට ඕගොල්ලන්ට අවබෝධ වෙන්න ඕනේ මේක ගෝලයකට විතරක් නෙමෙයි. සන්නායකයක් නම් ඝනයක් වුණත් කුහරයක් වුණත් විදුලි ආරෝපණ ලැබුවා නම් ඒ අභ්‍යන්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින්නේ නැහැ. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුවයි. බල රේඛා නැහැ. ඕවා සමවිභව වස්තු හැටියටත් අපි ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ආරෝපණ එහා මෙහා ගෙනියන්න කාර්ය කළ යුතුත් නැහැ. ශක්තිය වේදන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් අපි එවැනි ගෝලයක් ආරෝපණය කරලා කේන්ද්‍රයේ සිට මනින දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ප්‍රස්ථාරයක් අඳින්න ගියොත් අපිට කේන්ද්‍රයේ සිට පෘෂ්ඨය දක්වාම විද්‍යුත් ක්ෂේත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. මේ බලන්න. ගෝලයේ කේන්ද්‍රයේ සිට දුරත් එක්ක මනිනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය පෘෂ්ඨය දක්වාම විද්‍යුත් ක්ෂේත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. මේ හරිය ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුවයි. පෘෂ්ඨයේ තමයි ලොකුම විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ. ප්‍රබලම. ඒක ගුණාත්මකවත් උගලන් තියෙනවා. දැන් රමුටන් ගෙඩියක් වගේ මේක බල රමුටන් ගෙඩියක අර මේවා විහිදිලා තියෙන ආකාරයට බල රේඛා නිකුත් වෙන්න ගන්නකොට තෝරාගත්තු පුංචි ඉඩක වැඩිම ඉරිගානක් තියෙන පෘෂ්ඨයේ. ඒක තමයි ප්‍රබලම ක්ෂේත්‍රය. ඈතට යන්න ඒවා විහිදෙනවා. විහිදෙනකොට ඒකක වර්ගඵලයකට වැටෙන ප්‍රමාණය අඩුයි. ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙන්නේ එකාකාරවත් නෙමෙයි. කොහොමද? දුර දෙගුණ වෙනකොට දුරේ වර්ගයෙන් බෙදෙන්නේ. එහෙමනම් මේ ගෝලයෙන් පිටත විද්‍යුත් ක්ෂේත්‍රය පෘෂ්ඨය උපරිම වෙලා මේ වගේ බෑවුමක් ආකාරයට අඩු වෙගෙන යනවා. මේ වගේ හැඩ මේවා නිතරම ඕගලන්ට විභාගවල දකින්න පුළුවන්. දැන් ඔක ගෝලයක් නොවුනත් ඔය හැඩයක් එන්න පුළුවන්. නමුත් ඔය වගේ සමීකරණ අපිට ලියන්න බෑ. නිකන් විකෘති හැඩයක් ගත්තොත් හේතුව තුඩු සහිත තැන් වලින් වැඩියෙන් බල රේඛා පිට වෙනවා. එහෙම නැති තැන් වලින් අඩුවෙන් බල රේඛා පිට වෙනවා. ඒවට ගැලපෙන ගවුස් පෘෂ්ඨ තෝරගන්න බෑ. අපි යොදනාකාරී යොදන්න. ඒ නිසා අපි සම්මත හැඩ ටිකක් තමයි අපේ විග්‍රහ කිරීමට අපි තෝරගෙන තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලි ඔයගොල්ලන්ට. මොකද්ද අපි කලේ? ඝන ගෝලයක, සන්නායක ගෝලයක කිව් ආරෝපණයක් තිබුණා. පිටත ලක්ෂයක පෘෂ්ඨය මත අභ්‍යන්තරයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය හැසිරෙන අන්දම අපි කතා කළා. ඊළඟට අපි හිතමු මේ ගෝලෙ පිරෙන්නම විදුලිය තිබ්බා කියලා. පරිමාව පිරෙන්න. දැන් මම ප්‍රශ්නේ මුලින්ම කිව්වේ ගෝලයක් එහෙම ආරෝපණය කරන්න බෑ කියලා. මොකද ආරෝපණ ලබා දුන්නොත් සන්නායකයක් නම් තීරම පිටතට එනවා. ඒ සන්නායකයක් නම්. ඉතින් අපි කියනවා නම් අරය ඒ වූ ගෝලයක් තියෙනවා. පරිමාව පුරාම එකාකාරව ව්‍යාප්ත වෙච්ච විදුලි ආරෝපණයක් තියෙනවා.
එහෙනම් මේක ඔය අපි හිතපු જાතිය සන්නායක ගෝලයක් නෙමෙයි. උදාහරණයකට අපි හිතමු අකුණු වලාකුළක් ආරෝපිතයි. අකුණු වලාකුළක් ද්විද්‍රවයක් වගේ. ඒ කියන්නේ පහළ ගොඩක් ඍණාරෝපණ තියෙන ඉහළ ධනාරෝපණ තියෙන විදිහේ ද්විද්‍රවයක් වගේ පිහිටන්නේ. ඒතරේ වලාකුළේ එක්තරා පරිමාවක් අපි තෝරගත්තොත් ගෝලාකාර පරිමාවක්. ඒ පරිමාවේ අභ්‍යන්තරයේ පුරාම විදුලිය තියෙනවා. සමාකාරවම ව්‍යාප්ත වී නොතිබෙන්න පුළුවන්. දැන් අපිට ගානක් හදන්න අපි එවැනි දෙයක් හිතේම වා ගන්නවා. ගෝලයක්. හරි? පුරාම තියෙනවා. අපි හිතමු වොලිබෝලයක් වගේ එකක. අපි අයනීකරණය වූ වායුවක් පුරවලා තියෙනවා. ඒතකොට ඒකේ පරිමාව පුරාම ආරෝපණ තියෙනවා. එවැනි තැනක අපි කොහොමද ඒ ලක්ෂවල ක්ෂේත්‍ර තීව්‍රතා ගන්න කියන එක බලමු. ඒක ඕගලන්ට ඊළඟ ගැටලුවේ ඉදිරිපත් වෙලා තියෙනවා. තුන්වෙනි ගැටලුවේ ගෝලාකාර පදාර්ථ කොටසක් ඒ පරිමාව පුරා එකාකාරව පවතින ලෙස ඝන මීටරයකට කූලොම් රෝ පරිමාරෝපණ ඝනත්වයෙන් යුතුව ආරෝපණය කර ඇත. දැන් ආරෝපණය දීලා තියෙන්නේ කොහොමද? පරිමා ආරෝපණ ඝනත්වයෙන් යුතුව. ඝනත්වය කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේ අපි ගොඩක් ಜಾති වලට විවිධ ආකාරයට පාවිච්චි කරනවා. පරිමා පුරා විදුලිය තියෙනකොට ඝන මීටරයකට කූලොම් රෝ වශයෙන් පරිමාරෝපණ ඝනත්වයකින් ආරෝපණ කතා කරනවා. දැන් එහෙම නෙමෙයි තහඩුවක් වගේ ගත්තොත්. තහඩුවක ආරෝපණ තියෙනවා නම් තහඩුවේ ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණ ප්‍රමාණය අපි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය හැටියට කතා කරනවා. දැන් කම්බියක් ආරෝපණය වෙලා තියෙනවා කියලා හිතන්න. ඉතාදිග කම්බියක් කියලා හිතන්න. ඒක වඩා අර්ථවත් වෙන්නේ ඒකක දිගක කොච්චර ආරෝපණ තියෙනවද? ඒක රේඛීය ආරෝපණ ඝනත්වය කියන වචනේ භාවිතා කරනවා. දැන් අපේ මේ ගෝලයේ පුරාම විදුලිය තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නේ කියන විදිහට ගෝලයේ අරය සිම්පල් R පිටත ලක්ෂයක් පෘෂ්ඨ මත ලක්ෂයක් අභ්‍යන්තරේ ලක්ෂයක් කියන ලක්ෂ 3ක ක්ෂේත්‍ර තීව්‍රතාව සොයන්න. හරි? දැන් බලන්න මේ තිරේ දැක්වෙන රූපයට. මැද සුදු පාටින් ඇඳලා තියෙන්නේ ආරෝපණ පිරිච්ච ගෝලය. පරිමාව පිරෙන්න ආරෝපණ තියෙනවා. ඒ ගෝලයේ අරය A. අපි අරගත්තේ R විශාලයි A කියන අවස්ථාව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලක්ෂයට තියෙන දුර කේන්ද්‍රයේ සිට අරයට වඩා වැඩි ඈත ලක්ෂයක්. මම මේ කහ පාටින් ඇඳලා තියෙන්නේ මීට අදාළව තෝරගත්තු ගවුස් පෘෂ්ඨය. දැන් පැහැදිලි ඔයගලන්ට මේ ගෝලයේ තෝරගත්තේ ඇයි කියන එක. එහෙනම් දැන් අපි ඉගෙනගත්තු ආකාරයට හිතමු. බලන්න පළවෙනිම ලයින් එකේ තියෙන දේ. ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව. E වරක් 4යි R වර්ගය. එතන R ව තෝරගත්තේ. ඇයි? ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන ගානයි හොයන්න යන්නේ. ගවුස් පෘෂ්ඨයේ ගෝලයක් එහි අරය R. එහෙනම් ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා ගාන ඔය පළවෙනි ලයින් එකේ තියෙන දේ එනවා. සිග්මා Q. දැන් පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඕනේ. සිග්මා Q කියන්නේ ගවුස් පෘෂ්ඨයේ ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය. ගවුස් පෘෂ්ඨය ලොකු ගෝලයක්. අරය R වූ. හැබැයි විදුලිය තියෙන්නේ මේක ඇතුලේ පොඩි ගෝලයක. ඒ පොඩි ගෝලයේ අරය A. දැන් අරය A වන පොඩි ගෝලයේ තියෙන විදුලි ප්‍රමාණය තමයි ඊට පිටින් කොච්චර ලොකු ගෝල අපි නිර්මාණය කළත් ඒක ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය වෙන්නේ. දැන් මේ ගෝලයේ කොහොමද විදුලිය තියෙන්නේ? ඒකක පරිමාණක රෝ. එහෙමනම් අපේ සිග්මා Q වෙන්න ඕනේ මොකක්ද? ඒකක පරිමාවක තියෙන රෝගයේ අගය වැඩි වෙන්න ඕනේ. ආරෝපණ ව්‍යාප්තව ඇති අරය ඒ වූ ගෝලයේ 3න් 4යි ඒ තුන්වෙනි බලය කියන පරිමාවෙන් වැඩි වෙන්න ඕනේ. හොඳට අවබෝධ කරගන්න.
මේ කරද්දි ළමයි ගොඩක් පටලව ගන්නවා. R අකුරක් තියෙනවා, A අකුරක් තියෙනවා, ගෝල තියෙනවා. මෙතන අරය R. හේතුව එතන ගත්තේ බල රේඛා සංඛ්‍යාව. බල රේඛා සංඛ්‍යාව කොහේ බල රේඛා සංඛ්‍යාවද? ගවුස් පෘෂ්ඨයෙන් පිටවන බල රේඛා සංඛ්‍යාව. ගවුස් පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් E නම් 4i5 R වර්ගයෙන් වැඩි කරන්න ඕනේ. මෙතන ගන්නේ මොකද්ද? සිග්මා Q. මෙතන ගන්න යන්නේ සිග්මා Q. සිග්මා Q කියන්නේ ගවුස් පෘෂ්ඨ ඇතුලේ තියෙන විදුලිය උනාට විදුලිය ගබඩා වෙලා තියෙන්නේ අරය සිම්පල් R වූ ගෝලයක විතරයි. සිම්පල් A වූ ගෝලයක විතරයි. ඒ නිසා 3න් 4i5 A තුන්වෙනි බලය රෝ කියලා එනවා. දැන් මේ තියෙන ගවුස් ප්‍රමේය. ඒකට මේ හොයාගත්තු දේ දාන එක අපි කරන්නේ. E සමානයි 5 වෙනුවට දානවා E වරක් 4i5 R වර්ගය, සිග්මා Q වෙනුවට දානවා මේ පදය, ප්‍රමේයෙන් එනවා එප්සයිලන් කියලා පදයක් යටට. දැන් ඉතින් ওই ටික සුළු කරගන්න. සුළු කරගත්තාම මේ විදිහේ ඊට අගයක් එනවා. බලමු මේකේ තියෙන නියත පරිමාරෝපණ ඝනත්වයේ රෝ නියතයක්, ගෝලයේ අරය A නියතයක්, එප්සයිලන් නියතයක්, R තමයි වෙනස් වෙන්නේ. ඉස්සෙල්ලා සමීකරණේ ආවේ නැති වුණාට ඉස්සෙල්ලා හැඩය එනවා E සමානුපාතිකයි 1/8 R වර්ගය කියන එකෙන්. ඉතා හොඳින් ඕගලන්ට මේක දැන් පැහැදිලි කියලා මම හිතනවා. ඒ කිව්වේ ඝන ගෝලයේ ආරෝපණ පිරලා තියෙනකොට පිටත ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය දුරත් එක්ක වෙනස් විය යුත්තේ E සමානුපාතිකයි 1/8 R වර්ගය කියන ආකාරයටම තමයි. ඊළඟ කොටසට අපි යමු පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය. දැන් මේ තිරේ දිහා යමු වුණොත් ඔය සුදු පාටින් ඇඳලා තියෙන්නේ ආරෝපණ පිරිච්ච ගෝලය. ඒ ගෝලේ අරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ එම ගෝලයේ පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න. එතකොට එම ගෝලයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය E හැටියට අපි ලකුණු කළා. දැන් මගේ ගවුස් පෘෂ්ඨය මේ ගෝලයේ බාහිර පෘෂ්ඨයම තමයි. ගෝලයේ බාහිර පෘෂ්ඨයම තමයි. එහෙමනම් දැන් අපි කරගෙන ආපු දේ මෙතනත් කරුම් බලන්න. පළවෙනි ලයින් එක කොහොමද ලියන්නේ? ගවුස් පෘෂ්ඨයෙන් පිටවන මුළු බල රේඛා සංඛ්‍යාව ෆයි සමාන වෙන්න ඕනේ E වරක් ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. ගවුස් පෘෂ්ඨයේ ගෝලයක් මෙවර ඝනයේම බාහිර ගෝලය තමයි අපි ගවුස් පෘෂ්ඨයට අරන් තියෙන්නේ 4i5 වර්ගය. සිග්මා Q ඉස්සෙල්ලා කොටසට වෙනසක් වෙන්න බෑ. අපේ දැන් ගවුස් පෘෂ්ඨයටත් මුළු ගෝලයම අන්තර්ගතයි. මුළු ගෝලයේ ආරෝපණ තියෙද්දී ගවුස් පෘෂ්ඨයක් වටින් නිර්මාණය කළත් ඒක ඇතුළේ තියෙන විදුලිය කියන්නේ අර ගෝලයේ විදුලියමයි. ගවුස් පෘෂ්ඨයේම බාහිර පෘෂ්ඨය මම ගවුස් පෘෂ්ඨයේ ගෝලයේම ගවුස් බාහිර පෘෂ්ඨයේ ගවුස් පෘෂ්ඨයට ගත්තාම ඒක ඇතුළේ තියෙන විදුලියත් ඒ ටිකමයි. එහෙනම් ඒ සිග්මා Q කියන පදේ දැන් වෙනසක් නැහැ. දැන් අපි යොදන ගවුස් ප්‍රමේය. මේ තියෙන ගවුස් ප්‍රමේය. යොදලා හොයාගත්තු දේවල් කොටස් දෙක මේකට ආදේශ කරපුවාම E සමානයි මේ සමීකරණය එනවා. ඒකේ අපහැදිලි දෙයක් නැහැ. ඒ සමීකරණයෙන් දකින්න විශේෂ කරුණකුත් අපිට නැහැ. හරිද? නියත ටිකක් තමයි ඔක්කොම තියෙන්නේ. දැන් හරිම වැදගත් අභ්‍යන්තර ලක්ෂයක හොයන හැටි ඉගෙන ගන්න. පටලව ගන්න එපා. දැන් මේ බලන්න R කුඩයි A කියන අවස්ථාව. දැන් අරය ඒ වූ ගෝලයක් පුරාම විදුලිය තියෙනවා. නමුත් අපිට ඕනේ කරන්නේ ඇතුලේ ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න නම් මේ මම ලකුණු කරගත්තේ ඇතුලේ මම බලාපොරොත්තු වෙන ලක්ෂය. මේ තියෙන ඇතුලේ මම බලාපොරොත්තු වෙන ලක්ෂය.
එහෙමනම් මම මෙතන ගෝලාකාර ගවුස් පෘෂ්ඨයක් ඇඳා. තාමත් ගවුස් පෘෂ්ඨයේ ගෝලාකාරව තමයි. හේතුව සමමිතිකත්වයෙන් ඕගොල්ලන්ට පේනවා හැමතැනම E සමාන වෙන්න නම් මෙතනත් ගෝලයක්ම තමයි අපි තෝරගත්ත යුත්තේ කියන එක. දැන් එතකොට ගවුස් පෘෂ්ඨයේ මේ කඩ ඉරෙන් පෙන්නපු රූපයයි. ඒ රූපයේ වර්ගඵලය වෙන්න ඕනේ 4යි r වර්ගය. මෙතන r වර්ගය. එතකොට මේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ E නම් ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා ගාන කියන්නේ ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා ගාන කියන්නේ ෆයි සමානයි E වරක් 4යි r වර්ගය. ඒ වර්ගය එහෙම නෙමෙයි. මෙතන හැමතිස්සෙම ලියන්නේ ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. සිග්මා q. මෙතන කල්පනා කරන්න ඕනේ. ගෝලය පිරෙන්න විදුලිය තියෙනවා. අපි ගවුස් පෘෂ්ඨයක් පිටතින් තෝරුවා නම් ඒ ගවුස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන විදුලිය කියන්නේ මේ ගෝලයේ තියෙන ටික විතරයි. ගෝලයේම බාහිර පෘෂ්ඨය ගවුස් පෘෂ්ඨය හැටියට තෝරගත්තාම ඒක ඇතුළේ තියෙන ටික විතරයි. නමුත් ආරෝපිත ගෝලයෙන් අභ්‍යන්තරිකව කුඩා ගෝලයක් ගවුස් පෘෂ්ඨය හැටියට තෝරගත්තා නම් ගවුස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන විදුලිය කියන්නේ ඒ කුඩා ගෝලයේ ඇතුළේ තියෙන විදුලිය ටික විතරයි කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ අනුව ඒකක පරිමාවක රෝ කියන දේ දැන් වැඩි වෙන්න ඕනේ 3න් 4යි r තුන්වෙනි බලය. මේ r ඊට වඩා කුඩායි. ඒ කියන්නේ මේ ඇඳපු චූටි ගෝලයේ තියෙන විදුලි ප්‍රමාණය තමයි මේ ලියලා තියෙන්නේ. දැන් අපේ ගවුස් ප්‍රමේය මේකයි. ඒකේ ෆයි සඳහා යෙදුවා E වරක් 4යි r වර්ගය. සිග්මා q සඳහා මේ හොයාගත්තු ගාන දැම්මා. එප්සයිලන් ගෙන් බෙදන්න කියන එක ගවුස් ප්‍රමේය යට තේනවා. දැන් එතකොට මේක E සමානයි මෙන්න මේ වගේ සූත්‍රයකට එනවා. ඒ සූත්‍රයේ නැවත විචල්යක් අපිට පේනවා. r විචල්යක්. r අපිට චූටි කරලා ගන්න පුළුවන්, ලොකු කරලා ගන්න පුළුවන්. අනිත් පද තුන නම් නියතයි. මේ සූත්‍රය දිහා බලපුවම අපිට පේනවා E සමානුපාතිකයි r කියන හැසිරීමක් තියෙනවා. එහෙනම් මෙතන පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද? මේ කේන්ද්‍රයේ සිට ගෝලයේ පෘෂ්ඨය දක්වා මේ කියන ප්‍රදේශය තුල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දුරත් එක්ක හැසිරෙන්නේ E සමානුපාතිකයි r කියන හැඩයි. හැබැයි මේ ගැටලුවේ මුල් කොටසේදී අපි ඉගෙන ගත්තා මේ ගෝලයෙන් පිටතට ආවම හැසිරෙන්නේ මෙන්න මේ විදිහට. ඔය බලන්න. ගෝලයෙන් පිටත ආවම හැසිරෙන්නේ E සමානුපාතිකයි 1ට r වර්ගය හැටියට. ගෝලයේ කේන්ද්‍රයේ කේන්ද්‍ර කොටගෙන මූලයේ ලක්ෂ්‍ය කරගෙන දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන හැටි කල්පනා කරනවා නම් ප්‍රස්ථාරයකට ගන්න අපිට කලාප දෙකක් තියෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ. එකක් මේ කලාපය. මේ කලාපයේ තියෙන ලක්ෂණය මොකක්ද? E සමානුපාතිකයි 1ට r වර්ගය. ඒතර මේක මේ හැඩයට අඩු වෙගෙන යන්න ඕනේ. ගෝලයේ පෘෂ්ඨය දක්වාම අභ්‍යන්තරයේ E සමානුපාතිකයි r. E සමානුපාතිකයි r කියන්නේ හරියට y සමානයි mx කියන ස්වරූපයේ සරල රේඛීය හැඩයක්. එතකොට ප්‍රස්ථාරය අපිට කොයි විදිහට එන්න ඕනේද? දැන් හිතේ මාව ගන්න එන්න ඕනේ ප්‍රස්ථාරය. ඔන්න ආකාරයට එන්න ඕනේ. අභ්‍යන්තරයේ එක විදියක හැසිරීමක් ඒක E සමානුපාතිකයි r හැසිරීම ඈතට යනකොට E සමානුපාතිකයි 1ට r වර්ගය කියන හැසිරීම. දැන් මම හිතනවා මේ ගැටලුව ගවුස් ප්‍රමේය හොඳට අවබෝධ කරගන්න හොඳ ගැටලුවක්. හොඳ අවස්ථාවක්.
ඒකේ විවිධ භාවිත තියෙනවා. හැබැයි මේ ගානේ අපි පාවිච්චි කළේ ගෝලයේම පිරලා තියෙන අවස්ථාවක්. දැන් අපි තව පොඩ්ඩක් ගාන සංකීර්ණ කරගමු. ගාන සංකීර්ණ කරගන්න මම දැන් මේ මහා ආරෝපණ පිරිච්ච ගෝලයේ ඇතුලින් කොටසක් අයින් කරලා දානවා. හිස් කරනවා. එතකොට ආරෝපණ පිරිච්ච කොටස අපිට හම්බ වෙන්නේ මේ විදිහටයි. ඔකට කියන කබලක් කියලා. කබල කිව්වහම බාහිර අරයක් තියෙනවා, අභ්‍යන්තර අරයක් තියෙනවා, ඇතුළ හිස්, මේ මැද පිට කොටස තමයි පදාර්ථය පිළලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කළා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. හතරවෙනි ප්‍රශ්නේ පෙන්නනවා අවකාශයේ පෙදෙසක එකාකාර ආරෝපණ ව්‍යාප්තියක් ඇත. මේ පෙදෙසට අභ්‍යන්තරාරයේ A හා බාහිරාරයේ B වන ගෝලාකාර කබලක හැඩය ඇත. පාසදන් ලක්ෂවල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය දිශාවත් ගණනය කරන්න. ආරෝපණ ඝනත්වය ඝන මීටරයට කූලෝම් රෝ වේ. මොනවද අපි බලාපොරොත්තු වෙන ලක්ෂ? අරය බීට වඩා වැඩි. ඒ කියන්නේ ගෝලයෙන් පිටත, කබලෙන් පිටත. බීට කුඩයි, ඒට අඩුයි. තුන්වෙනි යාලාවේ ඒටත් වඩා කුඩයි. දැන් අපි මේ තිරයට යමු වුණොත් අර සුදු පාටින් පේන හරිය හිස් විදුලිය නෑ. කලින් ගෝලේ ඔය ඔක්කොම පිරලා තිබුණා. දැන් මේ අර ලෙල්ලක් වගේ තියෙන තීරයේ තමයි විදුලිය තියෙන්නේ. ධන ආරෝපණය ඇඳලා තියෙන්නේ. ඒකේ පිටතරය B, අභ්‍යන්තරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ගෝලයේ කේන්ද්‍රයෙන් පිටත කේන්ද්‍රයේ සිට R දුර ඇති පිටත ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන. ඊතර ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි මේ E කියලා ඇඳලා තියෙන්නේ. ගානක රූපයක් සම්පූර්ණව නොම අඳින්න පුරුදු වෙන්න. ගවුස් පෘෂ්ඨය අඳින්න. පෘෂ්ඨයට තියෙන ජ්‍යාමිතික මිනුම් දැන් මෙතන නම් අරය අඳින්න. පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාවය E කියලා ලකුණු කරන්න. මේ ලකුණු කිරීමේදී ධනාරෝපණ නම් ඇතුලේ තියෙන්නේ පිටතට ලකුණු කරන්න. ඍණාරෝපණ නම් ඇතුලේ තියෙන්නේ මේක ඇතුලට ලකුණු කරන්න. දැන් එතකොට මේ කබලේ එක අවස්ථාවක් මම අරගත්තේ. R විශාලයි A කියන අවස්ථාව. R විශාලයි A කියන අවස්ථාව. sorry B කියන අවස්ථාව. ඒ කියන්නේ පිටත ගෝලයටත් වඩා පිටත. දැන් කල්පනා කරමු අපි කරන දේ මොනවද කියන එක. ඉස්සෙල්ලාම ගවුස් පෘෂ්ඨය අඳින්න ඕනේ. ගවුස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව ලියා ගන්න ඕනේ. කොහොමද ඒක ලියන්නේ? ඒකක වර්ගඵලයක බල රේඛා ගණන E ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලයෙන් වැඩි කරනවා. දැන් මිතිරේ ඔයගලන් දකින්න පුළුවන් ඒක. උඩම පේඩේ තියෙන්නේ E වරක් 4.5R වර්ගය. දෙවනුව හොයන්න තියෙන්නේ සිග්මා Q. සිග්මා Q හොයනකොට අපි මොකද්ද සිග්මා Q කියන්නේ? තෝරා ගන්න ගවුස් පෘෂ්ඨයක් ඒ ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය. දැන් හොඳට හිතන්න. විදුලිය තියෙන්නේ කබලකයි. කබල කුහර ගෝලයක්. කුහරය අයින් කරපුවාම ඉතුරු ඒකේ ලෙල්ල වගේ කොටස තමයි විදුලිය තියෙන්නේ. ගවුස් පෘෂ්ඨය මම තෝරාගත්තේ ඊටත් ඈතින්. එහෙනම් මම තෝරාගත්ත ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන විදුලිය යනු මෙන්න මේ කබලේ පවතින විදුලියයි. කබලේ කොහොමද විදුලිය තියෙන්නේ? ඒකක පරිමාවක රෝ බැගින්. එහෙනම් අපි
මුළු කබලෙම පරිමාව අරගෙන රෝගෙන් වැඩි කරපුවාම එනවා ඒක තුල තියෙන විදුලිය. ආරෝපණ ප්‍රමාණය. ගෝලයක පරිමාව 3න් 4යි අරේ 3 වෙනි බලය. ඒතර පිටිත ගෝලයක් ගත්තාම 3න් 4යි B 3 වෙනි බලය. ඇතුළ හිස්. ඒ ටික අයින් කරලා දාන්න ඕනේ. 3න් 4යි A 3 වෙනි බලයෙන් අඩු කරන්න ඕනේ. දැන් බලන්න සිග්මා Q ආපු හැටි. 3න් 4යි B 3 වෙනි බලයෙන් මේ තිරේ දිහා බැලුවොත් 3න් 4යි B 3 වෙනි බලයෙන් 3න් 4යි A 3 වෙනි බලය අඩු කරනවන පරිමාව ගන්න. ඉතින් මේක අපි සුළු කරලාම මේ ලියලා තියෙන්නේ. 3න් 4යි එළියට අරගෙන. ඒකක පරිමාවක රෝගෙන් වැඩි කරන්න ඕනේ. දැන් ඔන්න අපි ෆයි හෙව්වා බල රේඛා සංඛ්‍යාව සිග්මා Q හෙව්වා. මේ තියෙන ගවුස් ප්‍රමේය. ඒකට මේ දෙනවා ආදේශ කරනවා. ආදේශ කළා ඔය සුළු වෙන තරමක් සුළු කරනවා. මේ විදිහට. ඒතරත් ඕගොල්ලන්ට පේනවා මේක E සමානුපාතිකයි 1/r වර්ගය කියන හැඩයක් මෙතන මේ සමීකරණයෙන් එනවා. ඒක පැහැදිලි. දැන් අපි ගමු කබලේ අභ්‍යන්තර ලක්ෂයක්. අභ්‍යන්තර කියන්නේ හිස් පළාත නෙමෙයි. අරය B වෙච්ච කොටසෙන් ඇතුල් වෙච්ච ඒට වඩා වැඩි වෙච්ච තැන. දැන් බලන්න මේ තිරේ දිහා. ඔයාලට පේනවා දැන් මේ තිත් රේඛාවෙන් මම දක්වලා තියෙන්නේ ගවුස් පෘෂ්ඨය. දැන් අඳ ගන්න ගවුස් පෘෂ්ඨය. ඒ ගවුස් පෘෂ්ඨයට අරය වෙන්නේ R. එතකොට ආරෝපණ පිරලා තියෙනවා මෙන්න මේ පිටත තියෙන කහ පෘෂ්ඨය දක්වාම ඒකේ අරය B. හිස් ඇතුළ A. දැන් මේ වගේ තැනක් ටිකක් සංකීර්ණයි. හොඳ අවබෝධ කරගන්න ඕනේ. ගවුස් පෘෂ්ඨය මත ඉඳන් තමයි අපි හිතන්න ඕනේ. ඒ කිව්වේ ගවුස් පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාවය E නම් පිට වෙන බල රේඛා සංඛ්‍යාව වෙන්නේ E වරක් ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. දැන් මෙතන අරයන් තුනක් තියෙනවා. ඒ අරයන් තුنين ගවුස් පෘෂ්ඨය අරය වෙන්නේ R. ඒතර ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ 4r වර්ගය. ෆයි සමාන වෙන්නේ E වරක් 4r වර්ගයටයි. දමන සිග්මා Q. සිග්මා Q කියන්නේ හරි. දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කළොත් අපි ගත්තාම කබලේ ආරෝපණයක් තියෙනවා. එතකොට මේ කබලේ තියෙන ආරෝපණය ඒකක පරිභාවක රෝ කියලා දුන්නා නම් අරය B වූ ඇතුළ හිස් වූ පරිභාවක් පිරලා තියෙන්නේ. ඒතකොට උගන්ට එනවා ගවුස් පෘෂ්ඨයේ ඇතුළට අර කබලට වඩා ටිකක් චූටි වෙච්ච කබලක් එන්නේ. ඒකේ පරිභාව වෙන්නේ 3න් 4යි R 3 වෙනි බලයෙන් 3න් 4යි A 3 වෙනි බලය අඩු කරන්න ඕනේ. 3න් 4යි R 3 වෙනි බලයෙන් 3න් 4යි A 3 වෙනි බලය අඩු කරපුවාම එන පරිමාව පුරවා ගත්තාම රෝ ඝනත්වයෙන් අපිට කියන්න පුළුවන් ඒක තමයි මෙතන තියෙන ගවුස් පෘෂ්ඨයට ඇතුල් වෙන විදුලි ප්‍රමාණය. යම් හේකින් අපිට මේ කබලයේ තියෙන විදුලි ප්‍රමාණය Q වගේ කිව්වොත් Q කියලා තනි අකුරකින් දුන්නොත් ඒ කබලේ අතරමැදි තැන මම මේක සටහන් කරලා ටිකක් පැහැදිලි කළොත් මේ විදිහට අපිට කියනවා නම් මෙන්න මේ වගේ කබලක් තියෙනවා. මේ කබලේ Q ආරෝපණයක් තියෙනවා. කබල පුරා. එතකොට ගවුස් පෘෂ්ඨයේ හැටියට අපි තෝරගත්තේ
මේ අතර මිදි තැනක් නම් අපි දුමනා තෝරාගත්තු ගවුස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන මෙන්න මේ පරිමාව අයිති කරගත්තු ආරෝපණ ප්‍රමාණය ගන්නයි. දැන් අපිට කිව්වේ ඒකක පරිමාව කරෝ තියෙනවා කියලා නම් ඕගොල්ලෝ මම මේ රතු පාටින් ඇඳපු පරිමාවෙන් ඒක වැඩි කරලා ගන්න ඕනේ. දැන් එහෙම නැතුව සම්පූර්ණ මේකේ තියෙන ආරෝපණය Q කියලා දුන්නොත් අපිට සිද්ධ වෙනවා එකාකාරව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අර අපේ සරල න්‍යායක් තියෙන්නේ අච්චරට මෙච්චර තියෙනවා නම් මෙච්චරට කොච්චර තියෙන්න ඕනේද කියන අදහස. ඒ කියන්නේ Q කියන ප්‍රමාණයක් මෙච්චරක තියෙනවා නම් අපේ මේ ප්‍රමාණය කොච්චරද තියෙන්නේ? මොකද්ද අපි කරන්න ඕනේ? Q බෙදන්න ඕනේ කබලේ මුළු පරිමාවෙන්. වැඩි කරන්න ඕනේ අපි තෝරගත්තු පරිමාවෙන්. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන න්‍යාය. එතකොට මොකන්ද Q බෙදෙන්න ඕනේ? අරය B වූ ගෝලයෙන් A ගෝලයේ පරිමාව අඩු කරපු ප්‍රමාණයකින් බෙදෙන්න ඕනේ. වැඩි කරන්න ඕනේ කොහොමද? අරය R වූ ගෝලයකින් අරය A වූ ගෝලයක් අඩු වෙච්ච පරිමාවෙන්. ඒ කියන්නේ ලොකු කබලේ පරිමාවෙන් බෙදලා පොඩි කබලේ පරිමාවෙන් වැඩි කරන්න ඕනේ. දැන් මම මේ කොටසට ඒක ඒ විදිහටයි පැහැදිලි කරන්න අරන් තියෙන්නේ. මේ බලන්න මේ තිරේදී හැදෙන්නේ. මේ තිරේ පෙනෙනවා ෆයි සමානයි E වරක් 4යි ෆයි R වර්ගය. ඒක හරි. සිග්මා Q කියන්නේ Q බෙදලා තියෙනවා සම්පූර්ණ කබලේ පරිමාවෙන් වැඩි කරලා තියෙනවා ගවුස් පෘෂ්ඨයේ ඇඳලා අපි හදාගත්තු කබලේ පරිමාවෙන්. දැන් මෙතන 3න් 4යි ෆයි කියන පදේ උඩයි යටයි එකට එන නිසා කපලා තියෙන්නේ. සුළු කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයට මේක ආදේශ කරපුවාම අපිට මේ වගේ උත්තරයක් එනවා. මේ උත්තරේ මින්හට සුළු කරන්න බෑ අපිට. හේතුව මෙතන තියෙන ඔක්කොම සංකේත නිසා. මෙතනත් R තියෙනවා විචල්‍යයක්. මෙතනත් R තියෙනවා විචල්‍යයක්. ඒ නිසා E කොහොමද R එක්ක හැසිරෙන්නේ කියලා ඔය වගේ සංකීර්ණ උත්තරයක් දිහා බලාගෙන සරලව හිතන්න බෑ. දැන් මේක අපි අභ්‍යන්තර ලක්ෂයකට ගියොත් අපි මේ කබලේ අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය අහනවා. කබලේ අභ්‍යන්තර ලක්ෂයක් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නත් අපි මුලින් කළා වගේම ඒ ඇතුලින් ගවුස් පෘෂ්ඨයක් තෝරගත්තොත් මේ කලින් ගැටලුව කළපු ආකාරයටම අපිට පේනවා ඒ වයේදී ගවුස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන විදුලි ප්‍රමාණය බිඳුවක් කියන එක. මේ වගේ රූපයක් තමයි එකටත් එන්නේ. ඔය පිටතේ තියෙන කබල කියලා හිතුවොත් අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙනවා. බිඳුවේ හේතුව තෝරාගත්තු ගවුස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන සිග්මා Q බිඳුව වීම. දැන් ඔය හැම ගානකම අපි අරගත්තේ එක ආරෝපණ වර්ගයක්. එක්ක ධන. එහෙම නැත්නම් ඍණ. දැන් ඔය දෙවර්ගයේම තියෙන්න පුළුවන්. ධන ආරෝපණ යම් ප්‍රමාණයක්, ඍණ ආරෝපණ යම් ප්‍රමාණයක්. එතකොට සිග්මා Q කියලා ගන්නකොට ಜಾති දෙක ලකුණත් එක්ක අරගන්න ඕනේ. සිග්මා Qට එනවා ධන ගුණයෙන් මෙච්චරක්. ඍණ ප්‍රමාණයෙන් මෙච්චරක්. ඊළඟ තමයි සිග්මා Q වෙන්නේ. අවසාන උත්තරේ වෙන්නේ ඍණ වලින් එන දෙයක් නම් අපි අවබෝධ කරගන්නේ මෙය අභ්‍යන්තරයට ඇතුළට යමු ක්ෂේත්‍ර තීව්‍රතාවයක් කියන එකයි. හරිද? දැන් මේ ඔක්කොගේම අපි ගෝල කතා කළා. දැන් අපි හිතමු කම්බියක ආරෝපණ තියෙනවා කිව්වොත්. බල රේඛා රටාව අඳුන ගන්න ඕනේ. ඒ කිව්වේ කම්බියක් මෙහෙම ආරෝපිත නම්
කම්බියෙන් පිට වෙන විදිහට බල රේඛා යනවා ධන ආරෝපණ තියෙනවා කියලා ගත්තොත්. ඒතර හිතේ මවාගත්ත හැකි අර කොණ්ඩේ පීරන බ්‍රෂ් එකක් වගේ තමයි මේ ආරෝපණ පිට වෙන්නේ. ඒ වගේ තැනක ගවුස් පෘෂ්ඨයක් තෝරගන්නත් ඕනේ සිලින්ඩරාකාර හැඩයක් ඇති ගවුස් පෘෂ්ඨයක්. ඒ සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨයක් තෝරගන්නකොට සිලින්ඩරය කම්ප්ලීට් අංග සම්පූර්ණ වෙන්න වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා තල පෘෂ්ඨ දෙකක් තියෙනවා. හැබැයි මේ තල පෘෂ්ඨයෙන් බල රේඛා යන්නෙත් නැහැ මේ පෘෂ්ඨයෙන් බල රේඛා යන්නෙත් නැහැ. බල රේඛා යන්නේ වක්‍රයෙන් විතරයි. එහෙමනම් ගවුස් ප්‍රමේය යොදන්න සංවෘත පෘෂ්ඨයක් ඕනේ. සිලින්ඩරයේ සංවෘත තමයි. ඒ සංවෘත වීමට පෘෂ්ඨ කෑලි 3ක් තියෙනවා. ඒ වුණාට බල රේඛා පිට වෙන්නේ වක්‍ර පෘෂ්ඨයෙන් විතරයි. එහෙමනම් වක්‍ර පෘෂ්ඨයෙන් පිටවන බල රේඛා ප්‍රමාණය යනු සමස්ත ගවුස් පෘෂ්ඨයෙන්ම පිටවන බල රේඛා සංඛ්‍යාව වෙනවා. දැන් මම ඔය පැහැදිලි කළේ ගෝලයක් නොවන තැනකදී අපි යොදන තැනක්. ඒ වගේම අපිට එන තැනක් තමයි සමතල තහඩුවක් නිසා ඇතිවන ක්ෂේත්‍ර තීව්‍රතාවය. මම හිතන්නේ ඒ සේරම කතා කරනකොට සමතල පෘෂ්ඨයක් එක කතා කරනකොට ඒ කතාවේ අපි ගොඩක් දාති ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක අපි ඊළඟ පාඩමකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට අපි අද මේ මාතෘකාවෙන් පැහැදිලිව ඉගෙන ගත්තේ ගවුස් ප්‍රමේය කොහොමද යොදන්නේ කියන එක. ගැටලු වල. ඒ කියන්නේ ගවුස් ප්‍රමේය ගැටලුවක යොදනකොට පරිස්සමින් කරන්න ඕනේ වැඩ කීපයක් තියෙනවා. දැන් ගවුස් පෘෂ්ඨය තෝරා ගැනීම, පිට වෙන බල රේඛා සංඛ්‍යාව තෝරා ගැනීම, ගවුස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන විදුලි ප්‍රමාණය තෝරා ගැනීම. දැන් ඊතර නිබන්ධනයේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් ගවුස් පෘෂ්ඨය භාවිතා කරලා උත්තර සපයන්න ඕනේ කරන. මේ ඔක්කොම හරියට හිතන්න. භෞතික විද්‍යාව කියන විෂය ළමේ විභාගයකදී හොඳ නිපුණතාවයකින් වැඩ කරන්න නම් හොඳට කියවලා අවබෝධ කරගන්න ඕන දේවල් මේවා පිළිබඳ හොඳ පින්තූරයක් හිතේ මවා ගන්න ඕනේ. නිකන් කටපාඩමින් ඔළුවේ අලවගෙන ගිහිල්ලා විභාග වලට හරි උත්තර ලියන්න බෑ. ඒක නිසා හැම ළමෙක්ම මේ ඉගෙනගත්තු දේවල් ටික විවේක බුද්ධියෙන් යුක්තව පොඩක් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ජාතික රූපවාහිනිය ජාතික පාසල තුලින් ඕගොල්ලෝ වෙතගෙන ආපු භෞතික විද්‍යාවේ තවත් එක් වැඩසටහනක් තමයි මේ විදිහට නිමා වෙන්නේ. මීළඟ වැඩසටහනකින් අපි හමු වන තෙක් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන යන්න, ඒ අතරතුර අපට සවන් දෙන්න, අපෙනුත් යමක් අරගන්න, ඒවා ඔබේ අධ්‍යාපනයට එකතු කරගෙන වඩා සාර්ථක කරගන්න ඔබ හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.